අයිබෝන් දරුවනේ. එතකොට අපි ද්‍රව වායු කලාප සමතුලිතතාවයේ එක වීඩියෝ එකක් ඉවර කරා. ඒකේ ගැටලු විසඳුවා. එhmenan දැන් අද අපි කතා කරනවා එකේ දෙවනි સિદ્ધාන්ත කොටස. තවත් ගැටලු ටිකක් විසඳන්න තියෙනවා. මේ સિદ્ધාන්තත් ඉගෙනගෙන ඊට පස්සේ ප්‍රශ්න කරමු. මොකද සමහර ප්‍රශ්න වලට කලාප සටහන් ආශ්‍රිතව ප්‍රශ්න එක මිශ්‍ර කරලා තමයි රාහුල් නිමේ ගණන් අහලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ කොටසත් ඉගෙනගෙනම ඉතිරි ගණන් ටික හදමු. හරිද? රයිට්. මාතෘකාව ලියන්න. ද්ව්‍යාංගී පරිපූර්ණ ද්‍රාවණයක. ද්ව්‍යාංගී පරිපූර්ණ ද්‍රාවණයක මාතෘකාව ලියන්න. ද්ව්‍යාංගී පරිපූර්ණ ද්‍රාවණ සඳහා වාෂ්ප පීඩන ද්‍රව සංයුති ප්‍රස්ථාර හා තාපාංක සංයුති ප්‍රස්ථාර. රයිට්. අපි මෙතනදී ගන්නවා ළමයි මෙන්න මේ විදිහට AB පරිපූර්ණ ද්‍රාවණයක්. AB පරිපූර්ණ ද්‍රාවණයක්. ඒ පිළිබඳ විස්තර අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ AB පරිපූර්ණ ද්‍රාවණය මම ගන්නම් සංතෘප්ත වාෂ්ප පීඩන ගත්තහම P0 A ගේ වැඩි නම් ඒක P0 B ට වඩා. A ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි නම් B ගේ සංතෘප්ත වාෂ්ප පීඩනයට වඩා. ඒක තේරුම මොකද්ද? වාෂ්පශීලීතාව A ගේ වැඩි B ට වඩා කියන එක. A ගේ වාෂ්පශීලීතාව වැඩි නම් වාෂ්පශීලීතාව වැඩි කියලා කියන්නේ වාෂ්පෙන් දින හැකියාව වැඩි කියන්නේ තාපාංකය අඩුයි කියන්නේ. එහෙනම් තාපාංක ගත්තොත් අන්න අඩු වෙනවා කාට වඩාද? B ට වඩා A ගේ තාපාංකය අඩු වෙනවා. ඒතර මේක තමයි මූලික වශයෙන්ම අපි දැනගන්න ඕනේ මේ කොටසේ ඉදිරියට යද්දී ප්‍රස්ථාර නිර්මාණය කරද්දී අපිට ඕන වෙන විශේෂ කරුණක් විදිහට. right. දැන් අපි ඉගෙනගෙන තියෙන රාහුල් නියමය දාමු. මෙන්න මේ ගතික සමතුලිතතාවයේ පවතින පද්ධතියේ ඒකෙන් ඇති කරන ආංශික පීඩනය PA නම් ඒක අපිට ලියන්න පුළුවන් P0 A වාරයක් XA. එහෙනම් ප්‍රස්ථාරයක් ඇන්දොත් එනවා y සමාන mx. එන ප්‍රස්ථාරය A ගේ ද්‍රවමය මවුල භාගය සමග ඒකේ ආංශික පීඩනය වෙනස් වෙන ප්‍රස්ථාරය මේ වගේ ප්‍රස්ථාරයක්. දැන් ඔයාලට ඕන නම් මෙතන මවුල භාග සඳහා තියෙන පුළුවන් අඩු මාගය බිඳුව දාන්න පුළුවන්, වැඩි මාගය 1 දාන්න පුළුවන්. ප්‍රස්ථාරය එතනින් ඉවර වෙන නිසා අපිට මෙහෙම පෙන්වන්න පුළුවන්. හරිද? right. ඊළඟට B ගේ ආංශික පීඩන ලියන්න පුළුවන් P0B XB. P0B වාරයක් 1 ඍණ XA. PB සමානයි ඍණ P0B XA ධන P0. ඒ කියන්නේ y සමාන ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි. y සමාන ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. මම එකක් අඳින්නම්. එතකොට එන PB XB on right. එතකොට ඔන්න ද්‍රව A ගේ මෙතන XA right XA. එතකොට A ගේ ද්‍රවමය මවුල භාගය සමග A ගේ ආංශික වාෂ්ප පීඩනය වෙනස් වෙන්නේ මේ විදිහට. A ගේ ද්‍රවමය මවුල භාගය සමග B ගේ ආංශික පීඩනය වෙනස් වෙන්නේ මේ විදිහට. මේකත් කොහොම අපි ගියමු ඕන්න මෙතනත්
බිඳුව 1. හරි. ඒ ප්‍රස්ථාර දෙක ඉවරයි. ඊළඟට මම ගන්නම් මුළු පීඩන. right. මුළු පීඩන වෙනස් වන ආකාරය අපි අඳින්න කලින් බලලා මේක අඳගමු. නැත්නම් ආයෙත් නැවත මට ලියන්න වෙනවනේ. මේ රූප සටහන මුලින්ම දාගන්න. AB පරිපූර්ණ ද්‍රාවණය, සංතෘප්ත වාෂ්ප පීඩන, වාෂ්පශීලීතාව, තාපාංක කියලා දාලා පොඩි නෝට් එකක් ලියන්න. ඉහත පරිපූර්ණ ද්‍රාවණයේ A හා B හි ද්‍රවමය මවුල භාග XA හා XB ද එවායේ ආංශික පීඩන PA හා PB ද මුළු පීඩනය PT ද ලෙස සලකමු කියලා මේක දාන්න. PA සමානයි P0A XA කියලා වරහන් තුල ලියන්න. P0A සමානයි A හි සංතෘප්ත වාෂ්ප පීඩන. y සමාන mx ප්‍රස්ථාරය දාගන්න. PB සමානයි P0B වාරයක් XB, එක සමානයි P0B වාරයක් 1 ඍණ XA. XB වෙනකොට 1 ඍණ XA දාන්න පුළුවන්. මවුල භාගවල එකතු එකයි. PB සමානයි එතකොට මේක සුළු කරාම මේ කැලමට ආවම ඍණ P0B XA ධන P0B. y සමාන ඍණ mx ධන c. y සමාන ඍණ mx ධන c කියලා දාගන්න ප්‍රස්ථාරය. right. ඊළඟට මම ගන්නම් ඔයාලා ටික දාගෙන ඉවරයි. ඊළඟට ඔය පද්ධතිය මුළු පීඩනය ගමු අපි. PT කියලා ගත්තාම මේක එනවා PA ධන PB. ඒ දෙක වෙනවා මුළු පීඩනයේ PT සමානයි P0A XA ධන P0B වාරයක් 1 ඍණ XB. දැන් මේක සුළු කරමු. 1 ඍණ XA. මේක සුළු කරා. P0A XA ඍණ P0B XA ධන P0B. XA එළියට ගත්තාම PT සමාන වෙනවා P0A ඍණ P0B වාරයක් XA ධන P0B. එහෙනම් y සමානයි mx ධන c. ප්‍රස්ථාරය ඔක. එතකොට y සමාන mx ධන c මෙතන අනිවාර්යෙන් අනුක්‍රමණයේ ධනාංගයක්. මොකද P0A කියනගේ වැඩිනේ. වාෂ්පශීලීතාවය වැඩි, සංතෘප්ත වාෂ්පීන්නේ වැඩි A ගේ. right? ඒ නිසා වැඩි ආගයකින් අඩු ආගයක් අඩු කරන නිසා අනුක්‍රමණයේ ධනාංගයක්. ඒ නිසා y සමාන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි එතන එන්නේ. y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි එතන එන්නේ. එහෙනම් මම මේ ප්‍රස්ථාරයක් මෙතන පෙන්නන්නම් ඇඳලා. ඒකේ ද්‍රවමය මවුල භාගය සමග මුළු පීඩනය වෙනස් වන ආකාරය අපි ප්‍රස්ථාරගත කරහම ද්‍රවමය මවුල භාගයට තියෙන උපරිමාගය 1 අවමාගය 0 එන ප්‍රස්ථාරය y සමානයි mx ධන c. එමනම් අන්තක්ඛණ්ඩයේ ඉන්නේ P0B නේ. odd. mx ධන c කියවම මෙන්න ප්‍රස්ථාරය. ඒකෙත්
මේ ප්‍රස්ථාරයේ තවදුරටත් බලන්න හරියටම මේ මෞල භාගය එකක් වෙනකොට එයාගේ ද්‍රවමය මෞල භාගය එකක් වෙනකොට මුළු පීඩනයේ අගය මෙතන එකක් දාන්න x වෙනුවට එකක් ගන්න ඍණ p not b ධන p not b කැපිලා ගියාම p not a එනවා. එහෙනම් මෙන්න මේ අගය p not a වලට සමානයි. මෙන්න මේ ප්‍රස්ථාර තුන දැන් අපි එකට තියමු බලන්න. මෙයා උස්සලා ගිහලා මෙතනින් තියන්න. මෙයා උස්සලා ගිහලා මෙතනින් තියන්න. ආන්න එතකොට අපිට එනවා මෙන්න මේ AB පරිපූර්ණ ද්‍රාවණය සඳහා ද්‍රව සංයුති පීඩන සටහනක්. ද්‍රව සංයුති ඉදිරියේ එක් එක් සංඝටකයේ ආංශික පීඩනය වෙනස් වෙන විදිය මුළු පීඩනය වෙනස් වෙන විදිය අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. රයිට්. එවනම් මේකත් දාලා PT සමානයි PA ධන PB. PT සමානයි P not A XC ධන P not B වාරයක් 1 ඍණ XC. මේක දාන්න y සමානයි mx ධන c කියලා දාන්න. දාලා නැවත මේ ප්‍රස්ථාරෙත් අඳින්න. මේක මැකුවට ප්‍රශ්නයක් නැහැ පොඩ්ඩක් ආපස්සට කියලා බලන්න. හරිද? රයිට් තරහ ගන්න නැතු. රයිට්. එහෙමනම් දැන් මෙන්න මේ ප්‍රස්ථාර තුනම එකට තියමු බලන්න. මම මේ පැත්තට y අක්ෂය ගන්න. හරිද? රයිට්. එතකොට x a වලාගය ඔන්න බිඳුවයි මෙතෙන්ට යද්දි එකයි. දැන් on වාෂ්ප පීඩනය. වාෂ්ප පීඩනය. දැන් ඒගේ ද්‍රවමය මෞල භාගය තමයි x අක්ෂයට අතන් තියෙන්නේ. අන්න ඒගේ ද්‍රවමය මෞල භාගය සමග ඒහි ආංශික වාෂ්ප පීඩනය PA වෙනස් වුනේ සමරේඛීය y සමානයි mx ආකාරයට. y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි අපිට ආවේ. ඒක දැන් ඉතින් ටිකක් ලොකු කරලා මෙහෙම අපි යන්නේ. එතකොට ඔන්න සරල රේඛීය ප්‍රස්ථාරය මේක මත මම PA කියලා දාන්න. ඊළඟට මෙන්න P not B කියන එක ඊට වඩා අඩු වෙන්න පැදැයි. මෙතන අගය P not A වලට සමානයි. ඇයි? ඒ විතරක් තියෙනවා කියන එක තමයි මෞල භාගය එකක් කියලා කියන්නේ. ඒ විතරක් තියෙනකොට ඇති කරන වාෂ්පීඩනය ඒකේ සංතෘප්ත වාෂ්පීඩනයට එවත් සංශුද්ධ වාෂ්පීඩනයට සමානයි. ඒක P not A. මේ දෙපැත්තෙම අගයන් දාන්න පුළුවන් කියලා තේරුම් ගන්න. හරිද? right. දැන් A වලගේ බිඳුවක් කියලා කියන්නේ XB වලගේ එකක් එතකොට. එතන බිඳුවක්. එහෙනම්
XB විතරක් B විතරක් තියෙන අවස්ථාවේදී ඇති කරන වාෂ්පීන්‍ය B ගේ සංතෘප්ත වාෂ්පීන්‍ය සමාන වෙනවා. ඒක අන්නර P නෝට් A කියන නියාගයට වඩා පහළින් එන්න ඕනේ. මෙන්න P නෝට් B. ඒත් එක්කම A ගේ ද්‍රවමය මවුල භාගය සමග A ගේ ද්‍රවමය මවුල භාගය සමග B ගේ ආංශික වාෂ්පීන්‍ය වෙනස් වෙන්නේ y සමාන ඍණ mx ධන c ආකාරයෙන් කලින්. ඔන්න. එන්සයින ප්‍රස්ථාරය ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. ඊළඟට මුළු පීඩනය වෙනස් වෙන ප්‍රස්ථාරය මේක PB. මුළු පීඩනය වෙනස් වෙන ප්‍රස්ථාරය y සමාන mx ධන c. මේක ඍණ mx ධන c. මේක mx ධන c. ඕන ප්‍රස්ථාරය. මේක තමයි මුළු පීඩනය. ඉතින් ඇත්තටම කොහොම මම ඔයාලට අර එන විදිය කියලා දුන්නට ප්‍රස්ථාරේ ඇත්තට මේ විදිය අවශ්‍ය නැහැ. ටක් ටක් ගාලා ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. ඒක දැන් තව සුළු මොහොතකින් කියලා දෙනවා. මෙහෙම කරනකොට ඒක අඳින විදිය. right. then අපි බලමු. හරියටම මේකේ මැදට යනකොට මේ දෙන්නගේම මවුල භාගවල කියන්නේ 0.5යි 0.5යි නේ. මෙතෙන්ට යනකොට 0.25යි මේ පැත්තට 0.75යි. හරි. එතකොට ඔයාලට ඕනි නම් 0.75ක් වෙනකොට ඒකේ මවුල භාගය B ගේ ආංශික පීඩනය හොයාගන්න පුළුවන්. මෙහෙම ගිහිල්ලා එක්ක මේ පැත්තට යනවා නැත්නම් මේ පැත්තට යනවා. මේ පැත්තට නැති මේ ඉතින් කපාගෙන යනවා කැතයිනේ. අපි මෙහෙම මාක් කරගමු. P1 right මේ AB පරිපූර්ණ ද්‍රාවණයේ x A සමානයි 0.75ක් වෙලා xb 0.25ක් වෙනකොට අනිවාර්යයෙන් මේ ඔක්කොගේම එකතුව මවුල භාගවල එකතුව එකකට සමානයි නේ. එකෙක් 0.75 අනිත් එක 0.25 කියලා ටික ගාලා ක්ලික් වෙනවා. අනිතකොට B ගේ ආංශික පීඩනය P1. ඒ වෙලාවේ A ගේ ආංශික පීඩනය හොයන්න ඕන නම් මෙන්න ඒක. මේ පැත්තට ආවා P2. අනේ සංයුක්ත වෙලාවේ මෙයාගේ මුළු පීඩනය අවශ්‍ය නම් මේ දෙකේ එකතුව P1 ධන P2. ඒක එනවා මේකෙන් මේ පැත්තට යනකොට කැතයි නම් අනිත් පැත්තට එන්න P3. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන් අපිට ද්‍රව සංයුති වාෂ්ප පීඩන ප්‍රස්ථාරය. ද්‍රව සංයුතිය හැමුවේ වාෂ්ප පීඩනයේ විචලනය වෙන ප්‍රස්ථාරය. right? ලියා ගන්න. ඉහත ප්‍රස්ථාර තුනම එකට එක්කල විට ඉහත ප්‍රස්ථාර තුනම එකට එක්කල විට පහත ආකාරයට දැක්විය හැක කියලා මේක දාන්න. මේ රූපේ දාලා ඉතල මේ රූපේ දාන්න. රූපේ දාලා කියන්න ප්‍රස්ථාරය අනුව AB පරිපූර්ණ ද්‍රාවණයේ XA සමානයි 0.75ක් වන විට XA සමානයි 0.75ක් වන විට B ගේ ආංශික පීඩනය P1 B ගේ ආංශික පීඩනය P1 බවත් A ගේ ආංශික පීඩනය P2 බවත් මුළු පීඩනය PT බවත් ලබාගත හැක. මුළු පීඩනය P3 බවත් ලබාගත හැක. right. දැන් එමනම් මීට පස්සේ මේ වගේ ප්‍රස්ථාර අඳිද්දී දැන් මීට පස්සේ මේ වගේ ප්‍රස්ථාර අඳිද්දී ඔයාලා වෙන කොහොම අර ලබාගත්තු ප්‍රකාශන ගන්න ඕනේ එකපාරට අග්ගාලා හිතලා ඔයාලට ගන්න පුළුවන් වෙන්න ඕනි. කොහොමද බලන්න ගන්න. ඔන්න වාෂ්ප
ශීලීතාව අපි ගත්තාම H2O D2O දෙකකින් කාගේද වැඩි? H2O වැඩිනේ. එතකොට මම H2O කියලා කියන්නේ දැන් A කියලා ගන්නම්. මේක B. ඇයි H2O වල වාෂ්පශීලතාවය වැඩි කියලා කියන්නේ? මෙයාගේ සාපේක්ෂ අණු ස්කන්ධය වැඩි. මෙයාගේ සාපේක්ෂ අණු ස්කන්ධය අඩු. දෙන්නගේම හරියට බදින්න තියෙන්නේ. සාපේක්ෂ අණු ස්කන්ධය අඩු කෙනාගේ වාෂ්ප වෙන්න තියෙන හැකියාව වැඩි. වාෂ්පශීලීතාව වැඩි. තාපාංකය අඩු. හරිනේ? එහෙනම් වාෂ්පශීලීතාව ඔන්න H2O වල වැඩි D2O වලට වඩා. දැන් අපිට අඳින්න කිව්වොත් එහෙම ද්‍රව සංයුති වාෂ්ප පීඩන ප්‍රස්ථාරය මෙන්න අඳින විදිය. දැන් අපි දන්නවා මේ ප්‍රස්ථාර රේඛීය බව. මෙන්න වාෂ්ප පීඩනය XA බිඳුවයි එකයි. ඉතින් ඒව ඕනෙත් නැහැ. මම නිකන් අර ඉස්සෙල්ලා වලට කියලා දුන්නා. දැන් එවනම් A ගේ වාෂ්ප පීඩනය වැඩිනේ. මාක් කරගන්න ඕනි A ගේ වාෂ්ප පීඩනය මෙන්න සංතෘප්ත වාෂ්ප පීඩන සමාන වෙන්නේ A විතරක් තියෙනකොට. ද්‍රව්‍ය මවුල් භාග එකක්. P0 A. B ගේ එක B විතරක් තියෙනකොට. ඒ කියන්නේ A ගේ බිඳුවක් නෑ. ඒකයාගේ අඩු වගේක් නේ. මෙහෙම ඩොට් එකක් කියලා ඔහොම මාක් කරගන්න. දැන් මුළු පීඩනය ගන්නවා නම් කෙලින්ම මේ ඩොට් එක ඔහොම යා කරන්න තියෙනවා. මුළු පීඩනය ගන්න නම් කෙලින්ම එන්න මේ ඩොට් එක යා කරන්න. ඉතින් ඔන්න එහෙනම් ඔය පරිපූර්ණ ද්‍රාවණයේ මුළු පීඩනය වෙනස් වන ආකාරය. ඊළඟට බලන්න ඕනේ නම් A ගේ ආංශික වාෂ්ප පීඩනය වෙනස් වන ආකාරය y සමාන ඉන්ඩෙක්ස් එකක් මේ ඩොට් එකයි මේ ඩොට් එකයි යා කරන්න. මේ ඩොට් එකයි යා කරලා PV හොයා ගන්නත් පුළුවන්. ප්‍රස්ථාරය ගන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට අපිට මේ මුළු පීඩනය විතරයි අපි ගන්නෙ. එතකොට ප්‍රස්ථාරේ ඔය විදිහට දා ගන්න පුළුවන්. right. දැන් AB පරිපූර්ණ ද්‍රාවණයේ මුළු පීඩනය ද්‍රව සංයුතිය සමග වෙනස් වන ආකාරය යලි පහත ආකාරයට දැක්විය හැකියි. මේක දාන්න. වාෂ්ප පීඩනය XA බිඳුව 1. ටක් ගාලා කියන්න පුළුවන් ඔයාලට. ද්‍රවමය මවුල භාගයේ XA බිඳුවක් වෙනකොට මේ පරිපූර්ණ ද්‍රාවණයේ පීඩනය ගත්තාම මුළු පීඩනය P0 B ට සමානයි. ඒ B විතරයි නෙන්නේ. හරි මැදට යන්නකො. හරි මැදට ගියාම මවුල භාගයේ 0.5. එතකොට මෙන්න උඩට ගියා. මෙන්න මේ පැත්තට ආවම හොයාගන්න පුළුවන්. ඒ වෙලාවේ මුළු පීඩනය. එච්චරයි. right. එමන එතන ඉවරයි ද්‍රව සංයුති වාෂ්ප පීඩන ප්‍රස්ථාරය. ද්‍රව සංයුති වාෂ්ප පීඩන ප්‍රස්ථාරය ඉවරයි. ඊළඟට අපි යමු වාෂ්ප සංයුතිය සමග වාෂ්ප පීඩනය වෙනස් වෙන ආකාරය. වාෂ්ප සංයුතිය සමග වාෂ්ප පීඩනය වෙනස් වෙන්නේ මේ විදිහට. XA බිඳුවයි එකයි අන්න වාෂ්ප පීඩනය දැන් බලන්න මෙතන බිඳුවයිනේ XA බිඳුවයි එතන එකයි. දැන් අර විදියටම මාක් කරලා P0B එන P0A right අර මට්ටම් මෙහෙම ගත්තා නම් හොඳයි right. ඒතර වල තවත් පැහැදිලි කරගන්න පුළුවන් right. දැන් තේරුම් ගන්න මෙහෙම සලරේඛීය ප්‍රස්ථාරය ආවේ ද්‍රව සංයුතිය සමග.
දැන් මේ අඳින්න හදන්නේ ද්‍රව සංයුතිය නෙමෙයි වාෂ්ප සංයුතිය. එහෙනම් YA කියලා දාන්න. හරිද? එතකොට මේ බලන්න. X බිඳුවක් නම් අනිවාර්යෙන් Y බිඳුවයි. එහෙනම් මේ අවස්ථාවම තමයි මේ තියෙන්නේ. එනිසා ඒක ගත්තාම එතන වගේ නම් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පරිපූර්ණ ද්‍රාවණය හැදෙන්නේ A සහ B ද්‍රව දෙකෙන්නේ. එතකොට යට A B ද්‍රව දෙකම තියෙනවා. දැන් යට තියෙන ද්‍රවය B විතරක් නම් උඩ තියෙන්නේ B විතරයි. එතකොට උඩ තියෙන්නේ B වල සංතෘප්ත වාෂ්ප පීඩනයක් තමයි උඩ ඇති වෙන්නේ. right? ඒ නිසා ඒක P0 B. මෙතෙන්ටත් එහෙමයි. YA වලගේ එකක් කියන්නේ උඩ තියෙන්නේ A විතරක්. එහෙමනම් යට තියෙන්නත් ඕනේ A විතරයි. එහෙනම් මෙතන A වල සංතෘප්ත වාෂ්ප පීඩනය. හැබැයි මේ වාෂ්ප සංයුතිය අනිත් අවස්ථාවලදී මේ ටික වැඩි වෙනකොට දැන් මේ වාෂ්ප පීඩනයේ විචලනය වෙන්නේ වාෂ්ප සංයුතියත් එක්ක මේක විචලනය වෙන්නේ අර වගේ සරල රේඛීයව නම් නෙමෙයි ළමයි. හරිද? අන්න ඒ නිසා ඒක වෙනස් වෙන්නේ කොහොමද? මෙන්න මේ විදිහේ මෙන්න මේ ආකාරයට කියලා ඔයාලා දැනගන්න ඕනේ. ඒක වෙනස් වෙන ඔන්න ඔය ආකාරයට. හරිද? right. ඒක එන විදිය ඒක ප්‍රකාශන අනම්මනම් ඒ බයිලා වැඩක් නැහැ. හරිද? ඒතර දැන් මේ ප්‍රස්ථාර දෙක එකට එකතු කරනවා. මේකයි එකට එකතු කරනවා. ඒ දෙක එකට එකතු කරාට පස්සේ අන්න අපි එකට කියනවා මොකක් කියලාද? ඒකට අපි කියනවා වාෂ්ප පීඩන කලාප සටහනක් කියලා කියනවා. ඒ පිළිබඳ ප්‍රශ්න එකයි විභාගයට අහලා තියෙන පසුගිය විභාග ප්‍රශ්නයක. ඉතින් ඒක ගොඩක් ප්‍රශ්න වලට අහන එකක් නෑ. නමුත් එකත් මේ වෙලාවේ දැනගත්තම ඒ ප්‍රශ්නත් කරන්න පුළුවන්. right. එනිසා එකක් දාගමු. ලියන්න. යත පරිපූර්ණ ද්‍රාවණේ වාෂ්ප සංයුතිය සමග. යත පරිපූර්ණ ද්‍රාවණේ වාෂ්ප සංයුතිය සමග වාෂ්ප පීඩනය විචලනය වන්නේ පහත ආකාරයට. වාෂ්ප සංයුතිය සමග මුළු වාෂ්ප පීඩනය විචලනය වන්නේ පහත ආකාරයට කියලා මේක දාන්න. දැන් ඒක දාලා ලියන්න. මේ උඩ ලියපු ප්‍රස්ථාරයට නිකන් 1 කියලා දාගන්න. මේ කියන්නේ 2 කියලා මෙහෙම දාගන්න. දාලා ලියන්න. යත 1 හා 2 ප්‍රස්ථාර එකට එක් කිරීමෙන් වාෂ්ප පීඩන කලාප සටහන ලැබේ. වාෂ්ප පීඩන කලාප සටහන ලැබේ. right මේ කියලා මේක දාන්න. මේක අඳින්න වාෂ්ප පීඩන කලාප සටහන. ඒක ඇඳලා ආපහු සැරයා යටින් මේ ටිකක් දාන්න. right. ඒ ටික දාගන්න මම අවස්ථාව දෙන්නම්. ඉස්සෙල්ලා පොඩි විස්තරයක් ඉගෙන ගමු.
දැන් මෙන්න මේ R කියන ලක්ෂය ගන්නකො. R කියන ලක්ෂයේදී R කියන ලක්ෂය අපිට ලැබිලා තියෙන්නේ A ගේ ද්‍රවමය මවුල භාගය 0.7ක් වූ පද්ධතියක්. A ගේ ද්‍රවමය මවුල භාගය 0.7ක් වූ පද්ධතියක්. ඒ පද්ධතියේ පීඩනය මෙන්න මේ අගය දක්වා වැඩි වුණාම මොකද්ද වෙන්නේ කියන එක තමයි අපිට මේ ලක්ෂයෙන් පෙන්නන්නේ. තියෙන්නේ තනිකරම වාෂ්ප විතරයි. තියෙන තනිකරම ද්‍රවය විතරයි තියෙන්නේ. ද්‍රවය. පීඩනය වැඩි කරනකොට වාෂ්ප ද්‍රව වෙනවනේ. එහෙනම් මේකේ උඩ තියෙන ද්‍රව. මේකේ යට තියෙන වාෂ්ප. right? මේ දෙක අතර ද්‍රව සහ වාෂ්ප දෙකම තියෙනවා. හරි. ඒතර ඒ බව තහවුරු කරගන්නේ මෙහෙම දැන්. පීඩනය මේ සංයුතිය සහිත මිශ්‍රණය අරගෙන පරිපූර්ණ ද්‍රාවණය අරගෙන අපි පීඩනය වැඩි කරගෙන ගියොත් එහෙම මෙන්න මේ R කියන ලක්ෂයේදී R කියන ලක්ෂය ගත්තට පස්සේ එවැනි අවස්ථාවකදී සම්පූර්ණයෙන්ම ද්‍රවය විතරයි තියෙන්නේ. දැන් පීඩනය ටික අඩු කරගෙනකොට මෙන්න මේ T ලක්ෂයේදී ද්‍රවය යන්තමින් වාෂ්ප වෙන්න පටන් ගන්නවා. නැත්නම් ද්‍රවය වාෂ්ප වීම ආරම්භන අවස්ථාව T වේ. තවදුරටත් පීඩනය අඩු කරනකොට මෙතන තව ඕනනම් කියන්න පුළුවන් මේ ද්‍රවයත් සමග ගතික සමතුලිතතාවය පවතින වාෂ්පය තමයි එතකොට මේ තියෙන්නේ. ඒකේ සංවිධිය ඕනනම් මෙහෙම ඉස්සරහට ඇවිල්ලා හොයන්න පුළුවන්. මේක දිගේ ඉස්සරහට මෙහෙම ඇවිල්ලා හොයන්න පුළුවන්. ඒකේ සංවිධිය මම එතන කැත වෙන නිසා ඒක දාන්න යන්නේ නැහැ. මෙතන එකට ගන්නම්කො ඉස්සෙල්ලා මේ දැන් තවදුරටත් පීඩනය අඩු වෙනකොට ද්‍රවය සහ වාෂ්පය කියන දෙකම ලැබෙන ගතික සමතුලිත අවස්ථාව ලැබෙනවා. ද්‍රවයක් තියෙනවා වාෂ්පයක් තියෙනවා. තියෙන ද්‍රවයේ සංයුතිය හොයාගන්න පුළුවන් මේ පැත්තට ඇවිල්ලා. මෙන්න ද්‍රව සංයුතිය. තියෙන වාෂ්පයේ සංයුතිය හොයාගන්න පුළුවන් මෙහෙට ඇවිල්ලා. තවදුරටත් පීඩනය අඩු කරගෙන ආවම ද්‍රවය සම්පූර්ණයෙන්ම වාෂ්ප වීමේ ක්‍රියාවලිය ආරම්භන අවස්ථාව උදා වෙනවා. තවදුරටත් පීඩනය අඩු කරපු ගමන් සම්පූර්ණයෙන්ම වාෂ්ප කලාපයට. හරිද? right. එහෙනම් මේක දාලා ලියා ගන්න. R යෙදී XA සමානයි 0.7 වන ද්‍රවය ඉතා ඉහළ පීඩනයකට ලක් කර ඇත. R හිදී XA සමානයි 0.7 වන පද්ධතිය ඉහළ පීඩනයකට ලක් කර ඇත. එබැවින් ද්‍රවය පමණක් පවතී. පීඩනය ක්‍රමයෙන් අඩු කිරීමේදී T ලක්ෂයේදී ද්‍රවය වාෂ්ප වීම ආරම්භ වේ. ඔන්න මෙහෙම ඉරක් ගහලා කියන්න මේක M කියලා දාලා එම T ලක්ෂයට අදාළ පීඩනයේදී ද්‍රවය සමග සමතුලිතව ඇති වාෂ්පයේ සංයුතිය M මගින් ලැබේ. ඒ කියන්නේ මේක පහළට එන්න ඕනකෝ. M මගින් ලැබේ. පස්සේ තමයි යන්නේ. T ලක්ෂයේ සිට පීඩනය තවදුරටත් අඩු කිරීමේදී
ජූලක්ෂයෙන් නිරූපණය වන අවස්ථාව උදා වේ. එදී ද්‍රවය වාෂ්පය සමග ගතික සමතුලිතතාවයේ පවතී. ද්‍රවයේ සංයුතිය P ලක්ෂයෙන් ලැබෙන අතර ද්‍රවයේ සංයුතිය P ලක්ෂයෙන් ලැබෙන අතර වාෂ්පයේ සංයුතිය Q ලක්ෂයෙන් ලැබේ. අයිත් වෙනම ලියන්න. තවදුරටත් පීඩනය අඩු කිරීමේදී V ලක්ෂයෙන් නිරූපණය වන අවස්ථාවට පද්ධතිය ළඟා වේ. එය ද්‍රවය වාෂ්පය ද්‍රවය සම්පූර්ණයෙන් වාෂ්ප බවට පත්වීම ඇරඹෙන අවස්ථාව වේ. ඊළඟට තවදුරටත් පීඩනය අඩු කිරීමේදී ද්‍රවය සම්පූර්ණයෙන්ම වාෂ්ප වන අතර W ලක්ෂයෙන් දැක්වෙන අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම වාෂ්පය පමණක්ම පවතී. ඒ අනුව R සහ W වලින් දැක්වෙන අවස්ථා දෙකේදී ද්‍රවය වාෂ්පය සමග ගතික සමතුලිතතාවයේ නොපවතී. ද්‍රව වාෂ්ප ගතික සමතුලිතතාවක් නැත. R සහ W වල. හරිද? right. එච්චරයි. ඒකට මේකේ නම් ගොඩාක් ලොකු ප්‍රශ්න වලින් අහන්නේ නැහැ. ඔයාලා ක්ලික් කරගන්න ඕනේ වැදගත්ම කාරණාව තමයි මේ වගේ සටහනක මේ විදිහට යන්න පුළුවන් වෙන්නට ඕනේ. right? දැන් මෙතන ඕනනම් එහෙම ගත්තොත් එහෙම P1 පීඩනයක් කියලා හිතන්න. right? මම ඒක අයිත් වෙනම කියලා දෙන්නම්. මෙන්න මේක මේ ප්‍රස්තාරය අරගෙන එන්න බලන්න ළමයි. දැන් P1 පීඩනයේදී ඔයාලට පුළුවන් වෙන්නේ මෙහෙම ඉස්සරහට යන්න. උඩ තියෙන්නේ මොනවද? යට තියෙන්නේ මොනවද කියලා පට ගාලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. කොහොමද ළමයි ඉහළ පීඩනයකදී මොකද්ද වෙන්නේ? වාෂ්පයක් තිබුණොත් ඒක ඝනී භවණය වෙනවා. පීඩනය වැඩි වෙන්න වාෂ්ප මොනවා වෙනවා කියලාද ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ ඝනී භවණය වෙනවා. right? බාහිර පීඩනය වැඩි වෙන්න තාපාංකය වැඩි වෙනවා. තාපාංකය වැඩි වෙනවා කියලා කියන්නේ වාෂ්ප වෙන්නේ නැහැ කියන එක. right? තාපාංකය වැඩි වෙනවා. එකයි ATM වල ඉඳලා අපි පීඩනය වැඩි කරගෙන ගියොත් එහෙම ජලයේ මතුවෙලා තියෙන බාහිර පීඩනය වැඩි කරගෙන ගියොත් එහෙම මොකද්ද වෙන්නේ? තාපාංකයත් වැඩි වෙනවා. ජලය කියන්නේ වාෂ්ප වෙන්නේ නැහැ. ඒ වගේ දැන් මෙතනත් මෙන්න පීඩනය P1 දක්වා වැඩි කරනවා. P1 දක්වා වැඩි පීඩනයකදී මොකද වෙන්නේ? on. right. පීඩනය වැඩි කරොත් ගොඩාක් ද්‍රවය තියෙනවා කියන එක ක්ලික් කරගන්න. බයිලා අවශ්‍ය නැහැ. පීඩනය අඩු වෙන්න වාෂ්ප වෙන්න තියෙන හැකියාව වැඩි. අඩු පීඩනයකදී වාෂ්ප තියෙන්නේ. වැඩි පීඩනයකදී වාෂ්පයක් ඝනීභවණය වෙලා ද්‍රවය වෙනවා. එහෙනම් උඩ ලික්විඩ් යට ගෑස් කියලා දාගන්න. මේ දෙක අතර ඔන්න ද්‍රව සහ වායු දෙකම තියෙනවා. එහෙනම් දැන් P1 පීඩනයේදී වෙන්නේ P1 පීඩනයකදී තියෙන ද්‍රවයේ සංයුතිය හොයාගන්න පුළුවන්. ඔහොම මෙන්න පහළ.
ඒ P1 පීඩනයේදී ඒ ද්‍රවය සමග ගතික සමතුලිතතාවයේ පවතින වාෂ්පයේ සංයුතිය හොයාගන්න ඕන නම් මෙතනින් පහළ වෙයි. වෙන ද්‍රවයේ සංයුතිය වෙන වාෂ්පයේ සංයුතිය. හරිද? උඩ ද්‍රව යට වායු ද්‍රව සහ වාෂ්ප. right. එතනින් අවසන් වෙනවා ළමයි අපි වාෂ්ප පීඩන සංයුති කලාප සටහන. ඊළඟට අපි කතා කරනවා උෂ්ණත්ව සංයුති ප්‍රස්ථාර. ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරනවා උෂ්ණත්ව සංයුති ප්‍රස්ථාර. right. මේ ටික හොඳට බලන්න. මේ ටික හොඳට බලලා අපි ඊළඟ වීඩියෝ එකට යමු. මේක මොන හරි අපහැදිලි තැනක් තියෙනවා නම් නැවත කියන්නේ ඊළඟ වීඩියෝ එකේදී අපි ඒ ටික වලට කියලා දෙනවා. right. bye bye.